සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපිට මේ උතුම් ධර්ම විනය ඉස්මතු කරලා පෙන්වලා දීපු අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින සසර සයුරෙන් නිතරට සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් කේ චන්ද්‍ර පෙරේරා මිත්තනිය, ඒ වගේම හරීන්ද්‍ර මහතා සහ වින්ද්‍යානී මහත්මිය යන දෙපළ විසින්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා මේ දීර්ඝ සංසාරේ අපි සරිසරාගෙන එනකොට අපි හරක් වෙලා ඉපදිච්ච වාරවලදී බෙලි කපලා මැරෙනකොට ඒ ගලාගෙන ගිය රුධිරය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. ඒ වගේම එළුව වෙලා ඉපදිලා ඉන්නද්දී බෙල්ල කපලා මරනකොට ඒ ගලාගෙන ගිය රුධිරය මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. ඒ වගේම ඌරෝ වෙලා, කුකුල්ලෝ වෙලා, මුවෝ වෙලා, බැටළුවෝ වෙලා, මේ නොඑක් ආදී සත්තු වෙලා මේ සංසාරේ එනකොට බෙල්ල කපලා මරනකොට විතරක් ගලාගෙන ගිය රුධිරය මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. ඒසා දීර්ඝ සසරක තමයි අපි මේ ඉපදී එන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ සංසාරේ එනකොට අම්මා මෙරෙද්දි අඬපු කඳුළු විතරක් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. ඒ වගේම තාත්තා මැරෙද්දි, සහෝදරයා මැරෙද්දි, සහෝදරිය මැරෙද්දි මේ විදිහට නොඑක් වාරවලදී අඬපු කඳුළු මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. පින්වත්නි, මේ සංසාරේ එන්න ලැබුණ කෙනාට අප්‍රමාණ දුකක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට තිරිසන් අපායේ දුක ගත්තොත් එහෙම ඒක වෙනම එකක්. ප්‍රමාණ කරන්න බෑ. ඊට පස්සේ නිරේ ඉපදිලා විඳින්න වෙන දුක ගින්දරත් එක්ක පිච්චි නොයෙකුත් දුක් හැට විඳින්න වෙනවා. වචනයෙන් කියලා විස්තර කරන්න බෑ. පින්වත්නි, ඒ සතර අපා දුක, ඒ ඉක්ම ගිය දුක පසෙක තැබේවා. මේ ජීවිතේ විතරක් අපි විඳින දුක පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් එහෙම අපි මේ ඉපදිච්ච මේ මනුස්ස ජීවිතේ ඉපදිලා ඉන්නකොට විඳපු දුක කල්පනා කරලා බැලුවොත් එහෙම කොච්චරද? පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඉස්පිරිතාලෙකට බෙහෙත් ගන්න මිනිස්සු පොලිමේ කෙන්දිරි ගගා පෝලිං වල සමහර අය ටොලිවල දාලා තල්ලු කරගෙන යනවා. ඊට පස්සේ සමහරුන්ගේ ඇඟේ කටු ගහලා, ඊට පස්සේ බට හයි කරලා, මැෂින් වලට හයි කරලා නොයෙකුත් දුක්. ඊට පස්සේ ගිහිල්ලා බලන්න පිළිකා රෝහලට නොයෙකුත් ලෙඩ්ඩු. සමහර අයගේ ඇස් එළියට ඇවිල්ලා අර හොඳට ෂැම්පු දාලා පීරපු කොණ්ඩ එක කිස් ගහක්වත් නැහැ සමහරක් වෙලාවට. ආසාවෙන් රැකගත්තු කොණ්ඩේ. සමහරක් වෙලාවට දත් කුට්ටම එළියේ. සමහරක් කොටස් ඇඟේ කපලා අයින් කරලා මේ විදිහට මේ මනුස්ස ජීවිතේ මේසා දුකක් විඳිනවා නම් සසරේ විඳ දුක ගැන හිතා ගන්නවත් බැහැ. අපිට මේ ජීවිතයේ තියෙන දුක දැක්කත් කෙනෙකුට මේක අවබෝධයෙන්ම කලකිරෙන්න හේතු වෙනවා. පින්වත්නි, මේ දුක ඉක්මවල යන්න බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන තාක් බෑ.
මේ දුකෙන් නිදහස් වෙන්න නම් මේ ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕන. බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ තමයි මේ දුක ඉක්මවල යන්න පුළුවන් මාර්ගයක් මේ දෙව් මිනිස් ලෝකයට විවෘත වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මේ එකම එක පුද්ගලයෙකුගේ පහළවීම මේ ලෝකයට අතිශයින් දුර්ලභයි කියනවා. කවුද පින්වත් මහණෙනි මේ එකම එක පුද්ගලයා? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන එක මේ ලෝකේ අතිශයින් දුර්ලභ කාරණාවක්. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන තාක් සසරෙන් නිදහස් වෙන මාර්ගයක් නම් කාටවත් හොයාගන්න බෑ. පින්වත්නි, මේ ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ එකම එක කාරණාවකට. ඒ තමයි මේ දෙව් මිනිස් ලෝක සත්වයාව සංසාරයෙන් එතෙර කරනවා කියන කාරණාව උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ. පින්වත්නි, බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කරනකොට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වෙන්න, මේ සංසාර දුක අවසන් කරන්න හේතු සම්පත් තියෙන්න ඕන. ඒ හේතු සම්පත් තියෙන කෙනෙක් තමයි මේ ධර්මය අවබෝධ කරන්නේ. පින්වත්නි, කාට හරි කෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න හේතු සම්පත් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ කෙනාව හොයාගෙන යනවා. සමහරක් වෙලාවට ඒ කෙනා ඉන්නේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෙක් අතර. බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රහ්ම ලෝකෙට වැඩම කරලා ඒ බ්‍රහ්මයාට ධර්මයේ දේශනා කරනවා. සමහරක් වෙලාවට ඒ කෙනා ඉන්නේ දෙවියන් අතර. එහෙම නැත්නම් සමහරක් වෙලාවට ඒ කෙනා ඉන්නේ මනුස්ස ලෝකෙ මේ කුඹුරක කොහේ හරි සීසානවා. භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩලා යාට ධර්මයේ දේශනා කරනවා. හේතු සම්පත් තියෙන කෙනා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නේත්‍රයට පේනවා හිමාල පර්වතය වගේ පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ව ධර්මයේ තුල හික්මවන්න නොයෙකුත් පරයයන්ගෙන් ධර්මයේ දේශනා කරනවා. නොයෙක් උපක්‍රම පාවිච්චි කරනවා. ඒක බුදුරජාණන් වහන්සේට විතරක්ම විශේෂ වෙන කාරණාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ සමහරක් කෙනෙකුට ධර්මයේ දේශනා කරනවා, අනුශාසනා කරනවා විතරයි. පින්වත් භික්ෂුව, ඔබ මේ විදිහට හික්මෙන්න. ඔබ මේ විදිහට සිල් ආරක්ෂා කරන්න. ඔබ මේ විදිහට සමාධි අරමුණ ගන්න. මේ විදිහට සමත විදර්ශනා වඩන්න කියලා භාග්‍යවතුන් වහන්සේ යාට අනුශාසනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුල පිහිටලා ඒ කෙනා ධර්ම අවබෝධය කරා යනවා. තව කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය පාල පෙන්නනවා. එතකොට ඒ කෙනා ධර්ම අවබෝධය කරා යන්නේ ඒ පරියායෙන් ධර්මයේ දේශනා කරාට පස්සේ. දැන් අපි ගත්තොත් එහෙම උරුවෙල කාශ්‍යප দমনය කරන්න භාග්‍යවතුන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය 3550ක් පාලා තියෙනවා. එතකොට මේ වගේ එක පුද්ගලයෙක් වෙනුවෙන්. එතකොට මේ විදිහට නොයෙක් පරයයන්ගෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. දැන් සමහරක් වෙලාවට ධර්මය අවබෝධ කරන කෙනා ඉන්නේ තවම මව් කුසේ. මේ ලෝකෙට බිහි වෙලත් නැහැ. මෙලෝ එළිය දැකලා නැහැ. අපි ගත්තොත් එහෙම සීවලී මහරහතන් වහන්සේ ඒ මව් කුසේ ඉන්නේ නැද්දි බුදුරජාණන් වහන්සේ යම්මට මේ සෙත් පැතුවා ගිහිල්ලා. සුප්පාවාසා ඔබ සුවපත් වේවා, සුවසේ දරුවෙක් බිහි කරාවා කියලා. අන්න ඊට පස්සේ තමයි සීවලී කුමාරයා මව් කුසෙන් බිහි වුණේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුට පිහිට වෙන්න තියෙන යම් ආකාරයෙන්ද ඒ කෙනාට පිහිට වෙනවා. එතකොට තව කෙනෙක්ට මේ පිහිට වෙන්න බුදුරජාණන් වහන්සේ එයාව බැහැර කරනවා. දැන් පෝතිල ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ වදාලා තුච්ච පෝතිල ඔබ යන්න කිව්වා. සංවේගයටපත් කරා. දැන් අර එක තැනක තියෙනවා වක්කලි ස්වාමීන් වහන්සේ. වක්කලි ස්වාමීන් වහන්සේ පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේගේ රූපේ දකින්න හරි ආසයි වක්කලි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දිහාම බලාගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් වක්කලි මේ කුණු වෙන ශරීරය දිහා බලාගෙන ඉඳලා මොනවද ලබන්නද? පින්වත් වක්කලි සමත විදර්ශනා වඩන්න මේ බුද්ධ ශාසනය. අහන්නේ බුදුරජාණන් වහන්සේ ළඟටම වෙලා ඉන්නවා බලාගෙන. භාග්‍යතුන් වහන්සේ වදාලා වක්කලි ඔබ යන්න කිව්වා මෙතනින්. මං දිහා බලන් ඉන්න එපා කිව්වා. දැන් ඈතට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වඩනකොට හොරෙන් බලන් ඉන්නවා. කැලේ අස්සේ ඉඳගෙන හොරෙන් බලාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ වඩනකොට. බුදුරජාණන් වහන්සේ මේක දැනගත්තා. පින්වත් වක්කලි යන්න කිව්වා. මේ ප්‍රදේශෙවත් ඉන්න එපා කිව්වා. මට පේන්න ඉන්න එපා කිව්වා යන්න කිව්වා. අනේ වක්කලි ස්වාමීන් වහන්සේට හරි දුකයි දැන්. අනේ පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න.
බුදුරජාණන් වහන්සේ බැහැර කරා. වක්කලි ස්වාමීන් වහන්සේ කල්පනා කරා බුදුරජාණන් වහන්සේ දකින්න නැති ජීවිතෙන් මට වැඩක් නැහැ. මං දිවි නසා ගන්නවා කියලා මහ විශාල පර්වතයක් උඩට නැගලා දැන් පැනලා දිවි නසා ගන්නද. මේ පර්වතයේ උඩට නැගලා වක්කලි ස්වාමීන් වහන්සේ බිමට පයින්න හදනකොටම පින්වත් වක්කලි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. අනේ බුදුරජාණන් වහන්සේ මාව බැහැර කරලා නැහනේ. මගේ පිහිටට බුදුරජාණන් වහන්සේ ඉන්නවනේ කියලා ආයේ සතුටක් හටගත්ත අර බුද්ධ රූපෙම වෙනකොට. බුදුරජාණන් වහන්සේ 이르දියෙන් වැඩි එතනට. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ ගාථාවක් දේශනා කළා. ඒ වෙලාවේ වක්කලි ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ කරගත්තා. එතකොට ඒ කෙනාට පිහිට වෙන්න තිබුණේ ඒ පරයයන්. භාග්‍යවතුන් වහන්සේ ඒ කෙනාට දහම් දේශනා කරනවා ඒ කෙනාට ගැළපෙන විදිහට. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ අතීත විස්තර ගෙනල්ලා පෙන්නනවා. පින්වත් මහණෙනි මේ භික්ෂුව මේ ජීවිතේ විතරක් නෙමෙයි මේ විදිහට කටයුතු කළේ. අතීතෙත් මෙහෙම කරලා තියෙනවා කියලා අතීත විස්තරයක් ගෙනල්ලා දේශනා කරනවා. ජාතක කතාවක්. එතකොට මේ අතීත විස්තරي අහගෙන ඉඳලා ඒ පිරිස එතන ඉන්න පිරිස සංවේගයටපත් වෙලා අප්‍රමාදී වෙලා බුද්ධ ශාසනේ කුසල් දහම් දියුණු කරගෙන ධර්ම අවබෝධය කරා යනවා. මේ විදිහට නොඑක් පරයයන්ගෙන් බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුට හේතු සම්පත් තියනවද බුද්ධ ශාසනය පිහිට ලබන්න ඒ කෙනාට පිහිට වෙනවාමයි. ඉතින් පින්වත්නි අද අපි ඉගෙන ගන්නේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අතීත විස්තරයක් ගෙන හැරලා දක්වපු උතුම් බුද්ධ දේශනාවක්. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල. මේ දේශනාවේ නම අරුණවතී සූත්‍රය. අරුණවතී රාජධානිය මුල් කොට වදාළ දෙසුම. ඉතින් ඒ කාලේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර අනේපිඬු සිටුතුමා පූජා කරපු ජේතවනාරාමේ. එදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා ඉන්න තැනට වැඩම කරලා පින්වත් මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා ඇමතුවා. පින්වතුන් වහන්සේ කියලා එතන හිටවු භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව දේශනා කොට වදාලා. පින්වත් මහණෙනි මේක ගොඩාක් ඉස්සර සිද්ධ වෙච්ච එකක්. පින්වත් මහණෙනි ඉස්සර අරුණවත් කියලා රජ කෙනෙක් හිටියා. මේ රජුරවන්ට අරුණවතී කියලා රාජධානියක් තිබුණා. පින්වත් මහණෙනි ඒ කාලේ භාග්‍යවත් අරහත් සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඒ අරුණවතී කියන රාජධානියේ. ඒ සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේට අබිබු ඒ වගේම සම්භව කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියලා ශ්‍රාවකයන් දෙනමක් වැඩ හිටියනේ. ඒ වාගේ සිකී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් උනේ අබිබු කියන මහරහතන් වහන්සේත් සම්භව කියන මහරහතන් වහන්සේත්. ඉතින් එදා ඒ සිකී බුදුරජාණන් වහන්සේ ඒ අබිබු මහරහතන් වහන්සේට මේ අමතලා කියනවා පින්වත් භික්ෂුව පිණ්ඩපාතේ වඩින්න තවම වෙලාව තියෙන හින්දා අපි එක්තරා බ්‍රහ්ම ලෝකයකට වැඩම කරමු. පිණ්ඩපාතේ වඩින්න තව වෙලාව තියෙනවා. ඒ හින්දා අපි බ්‍රහ්ම ලෝකයකට ගිහින් යමු. බලන්න කොච්චර මේ දුර ගමනක්ද කියලා මේ යන්න හදන්නේ. ඉතින් මේ අබිබු ස්වාමීන් වහන්සේ එහෙමයි ස්වාමීනි කියලා භාග්‍යවත් ඒ සිකී බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. ඊට පස්සේ ඒ සිකී බුදුරජාණන් වහන්සේත් අබිබු කියන මහරහතන් වහන්සේත් බලවත් පුරුෂයෙක් දික්කරපු අතක් අකුලනවා වගේ අකුලපු අතක් දික් කරනවා වගේ ඒ අරුණවතී කියන රාජධානියෙන් අතුරුදහන් වෙලා බ්‍රහ්ම ලෝකේ පහළ වුණා. ඊට පස්සේ පින්වත්නි ඒ සිකී බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම පිරිස අතර පහළ වෙලා ඒ අබිබු ස්වාමීන් වහන්සේට වදාලා පින්වත් බ්‍රාහ්මණය මේ බ්‍රහ්මයටත් මේ බ්‍රහ්ම පිරිසටත් මේ බ්‍රහ්ම අතවැසි පිරිසටත් දේශනා කරන්න යම් දහම් පරියායක් ඔබට වැටහෙවා කියලා. මේ බ්‍රහ්මයටයි මේ බ්‍රහ්ම පිරිසටයි මේ බ්‍රහ්මයාගේ අතවැසි පිරිසටයි දේශනා කරන්න ධර්මයක් දැන් ඔබට වැටහෙවා කියලා ඒ සිකී බුදුරජාණන් වහන්සේ අබිබු ස්වාමීන් වහන්සේට වදාලා. එසේ ස්වාමීන් වහන්සේ කියලා එසේ භාග්‍යවතුන් වහන්සේ කියලා ඒ අබිබු ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඊට පස්සේ අබිබු මහරහතන් වහන්සේ ඒ බ්‍රහ්ම පිරිස ඉස්සරහා ධර්මයේ දේශනා කළා. දහම් කතාව කරා. ධර්මයේ සමාදන් කරා. ධර්මයේ උත්සාහවත් කළා. ධර්මයේ සතුටු කරා. ඉතින් මෙහෙම ධර්මයේ සමාදන් කරලා දහම් කතාව කරලා ධර්මයේ තුල සතුටු කරාට පස්සේ
මේ බ්‍රහ්ම පිරිස කියනවා බවත්නි ආශ්චර්යයි නෙව. බවත්නි අද්භූතයි නෙව. මේ ශාස්ත්‍රෝන් වහන්සේ වැඩෙන්නේ නැද්දි මේ ශ්‍රාවකේ කොහොමනම් දහම් දෙසනවද? මේ ශාස්ත්‍රෝන් වහන්සේ ඉස්සරහා වැඩ ඉඳගෙන මේ ශ්‍රාවකේ කොහොමනම් දහම් දෙසනවද කියලා මේ අභිභූ මහරහතන් වහන්සේට ගරහන්න පටන් ගත්තා. නින්දා කරන්න පටන් ගත්තා. දොස් කියන්න පටන් ගත්තා. ඒ වෙලාවේ සිකී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් භික්ෂුව මේ බ්‍රහ්ම පිරිස ඔබට නින්දා කරනවා නේද? ඔබට ගරහනවා නේද? ඔබට දොස් කියනවා නේද? එහෙමයි භාග්‍යතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් බ්‍රාහ්මණේ දැන් මේ බ්‍රහ්ම පිරිස හොඳ හැටියට සංවේග කරන්න කිව්වා. මේ බ්‍රහ්ම පිරිස හොඳ හැටියට සංවේග කරන්න කිව්වා. පින්වත්නි මේ බ්‍රහ්මයෝ කියන්නේ සාමාන්‍ය පිරිසක් නෙමෙයි. බ්‍රහ්ම ලෝකය කියලා කියන්නේ ඒ බ්‍රහ්මයෙකුට පුළුවන් කියන දහසක් ලෝක ධාතුව එක සැරේ දකින්න. අපි හරියට gedara උළුවස්ස උඩ ඉඳගෙන මිදුල එක සැරේ දකිනවා වගේ, gedara මිදුල සම්පූර්ණයෙන්ම එකපාර දකිනවා වගේ දහසක් ලෝක ධාතුව එක සැරේ දකින්න පුළුවන් කියනවා මේ බ්‍රහ්මයෙකුට. බලන්න කොහොම අනුභවයක්ද කියලා. ඒ වෙලාවේ අභිභූ මහරහතන් වහන්සේ මේ බ්‍රහ්ම පිරිස සංවේගයටපත් කරා. කොහොමද සංවේගයටපත් කරේ? රූපය පේන්න තියෙද්දි ඒ බ්‍රහ්ම පිරිසට ධර්මයේ දේශනා කරා. රූපය පේන්න නැතුවත් ධර්මයේ දේශනා කරා. දැන් දහසක් ලෝක ධාතු එක සැරේ දකින්න පුළුවන් බ්‍රහ්මයින්ට අභිභූ මහරහතන් වහන්සේගේ රූපේ පේන්නේ නැහැ. ධර්මය ඇහෙනවා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරා උඩුකය විතරක් පේනවා යටිකය පේන්නේ නැහැ. ධර්මයේ දේශනා කරනවා. යටිකය විතරක් පේනවා උඩුකය පේන්නේ නැහැ. ධර්මයේ ඇහෙනවා. මේ විදිහට ධර්මයේ දේශනා කරද්දී අර බ්‍රහ්ම පිරිසට පුදුම හිතුණා. ඇයි මේසා ආනුභාව සම්පන්න මේ බ්‍රහ්ම පිරිසට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුව මේ පෙන්නපු මේ 이르දි හිතාගන්න බෑ. ඊට පස්සේ මේ බ්‍රහ්මවරු මේ පුදුමයටපත් වෙලා කියනවා බවත්නි ආශ්චර්යයි නෙව. බවත්නි පුදුම සහගතයි නෙව. මේ ශ්‍රාවකයා මහා ආනුභාව සම්පන්නයිනේ. මේ භික්ෂුව මහා ආනුභාව සම්පන්නයිනේ. මහා 이르දිමත්නේ කියලා ප්‍රශංසා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පින්වත්නි ඒ අභිභූ කියන මහරහතන් වහන්සේ ඒ සිකී බුදුරජාණන් වහන්සේට මේ විදිහට වදාලා සාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට මතකයි මම භික්ෂුන් වහන්සේලා මැද ඉන්නකොට සංඝයා මැද්ද ඉන්නකොට මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කියලා තියෙනවා. මේ විදිහේ ප්‍රකාශයක් කරලා තියෙනවා. මොකද්ද? මේ බ්‍රහ්ම ලෝකේ ඉඳගෙන දහසක් ලෝක ධාතුවට කටහඬ පතුරවන්න පුළුවන්. දහසක් ලෝක ධාතුවට ඇහෙන්න කටහඬ පතුරවන්න පුළුවන් කියලා මම ප්‍රකාශයක් කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා භික්ෂුව දැන් ඒකට හොඳම වෙලාව. පින්වත් භික්ෂුව එහෙනම් දැන් ඔබ දහසක් ලෝක ධාතුවට ඇහෙන්න කටහඬ පතුරවන්න කිව්වා. ඔන්න අභිභූ මහරහතන් වහන්සේ මේ බ්‍රහ්ම පිරිස ඉස්සරහා ඉඳගෙන මේ බ්‍රහ්ම පිරිසටත් ඇහෙන්න දහසක් ලෝක ධාතුවට ඇහෙන්න ගාථාවක් දේශනා කළා. ඒ අභිභූ මහරහතන් වහන්සේ දේශනා කරනවා ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරංව කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කාරිසති. උන්වහන්සේ වදාලා ආරබත කියලා කියන්නේ පින්වත්නි වීරිය ආරම්භ කරන්න කියනවා. මොකද්ද පින්වත්නි වීරිය ආරම්භ කරනවා කියන්නේ? පින්වත්නි වීරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කියන්නේ කෙනෙක් තුල නූපන් අකුසල් නූපදවන්න වීරියක් තියෙනවා නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයාගේ ස්වභාවය තමයි අකුසල් සහගත දේවල් හිතට එනවා. ඒ අකුසල් සහගත දේවල් හිතට එන්න දෙන්නේ නැතුව අකුසලෙන් හිත ආරක්ෂා කරගන්නවා. නූපන් අකුසල් උපදින්න දෙන්නේ නැහැ. ඒකට වීරියක් තියෙන්න ඕන. ඊට පස්සේ උපන් අකුසල් දුරු කරන්න තියෙන වීරිය. යම් අකුසලයක් තියෙනවා නම් Taman තුල ඒක දුරු කරන්න වීරිය ගන්න ඕන. නිකාම් ඔය හිටියට අකුසලේ දුරු වෙලා යන්නේ නැහැ. ඒකට වීරියක් ගන්න ඕන. වීරියෙන් දුරු කරන්න ඕන අකුසල් කියන ඒවා. ඊට පස්සේ නූපන් කුසල් උපද්දවන්න තියෙන වීරිය. කියන්නේ කෙනෙක් තුල කුසල් දහම් නැහැ. අපි හිතමු සමහරක් විට කෙනෙකුට සමාධියක් නැහැ. ඒකේ නා සමාධියක් උපද්දවන්න වීරිය කරනවා. එහෙම නැත්නම් කෙනෙකුට සිල් රකින්න අමාරුයි.
සිල්පද වලට හානි වෙනවා. එතකොට එයා ඒ සිල් ආරක්ෂා කරගන්න වීරිය කරන්න ඕන. ඒකට කියනවා නූපන් කුසල් උපදවා ගන්න තියෙන වීරිය. ඊට පස්සේ උපන් කුසල් පවත්ව ගන්න තියෙන වීරිය. අපි හිතමු කෙනෙක් තුළ කුසල් තියෙනවා. හොඳට සමාධිය වැඩිලා තියෙනවා. මේක පවත්වගෙන යන්න වීරියක් ගන්න ඕන. කෙනෙකුට සිල් රකින්න පුළුවන්. එහෙනම් දිගටම සිල් රැකගෙන ඉන්න වීරියක් තියෙන්න ඕන. දහම් කාරණා මතකේ දරා ගන්න වීරියක් අරගන්න ඕන. මේ විදිහට උපන් කුසල් පවත්ව ගන්න තියෙන වීරිය මේකට කියනවා වීරිය කියලා පින්වත්නි. ආරද්ධ විරිය. වීරිය ආරම්භ කරන්න කියනවා. ආරබත. නික්කමත කෙලෙස් වලින් නික්මිලා යන්න කියනවා. පින්වත්නි මේ ලෝකේ කෙලෙස් වලින් නික්මිලාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අප්‍රමාදීව කුසල් දහම් දියුණු කරලා උතුම් අරහත්වේ සාක්ෂාත් කරපු නිකලෙස් මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා තමයි මේ ලෝකේ කෙලෙස් ඉක්මවලා ගියේ. අරහත්වයට පත් වෙන්න ඕන කෙලෙස් ඉක්මවලා යන්න. අරහත්වයට පත් වෙන තාක් කෙනෙක් තුල කෙලෙස් තියෙන්න පුළුවන්. ඒ හින්දා කෙලෙස් වලින් නික්මිලා යන්න කියනවා. යොඤ්ජත බුද්ධ ශාසනේ බුදු සසුන තුල යෙදිලා වාසය කරන්න කියනවා. පින්වත්නි මොකද්ද බුද්ධ ශාසනයේ යෙදිලා වාසය කරනවා කියන්නේ? බුද්ධ ශාසනය තුල යෙදී වාසය කරනවා කියන්නේ සීල සමාධි ප්‍රඥා දියුණු කරන එකට. සීල සමාධි ප්‍රඥා දියුණු කරන එකට තමයි බුද්ධ ශාසනයේ යෙදිලා වාසය කරනවා කියන්නේ. එතකොට පින්වත්නි සීලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා සතුම් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසයෙන් වෙන් වෙන එක. මේ විදිහට සිල් ආරක්ෂා කරන්න කියනවා. ඊට පස්සේ බොරු කියන එකෙන් වෙන් වෙලා, ඊට පස්සේ කේලම් කියන එකෙන් වෙන් වෙලා, පරස වචන කියන එකෙන් වෙන් වෙලා, ඒ වගේ මිත්‍යා ආජීවයෙන් ආදීන් වෙන් වෙලා සිල්වත් ජීවිතයක් ගත කරනවට කියනවා සීලය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට මේ සීලය බෙදලා වෙන් කරලා තියෙන කොටස් 4කට. පළවෙනි එක තමයි ප්‍රාතිමෝක්ෂ සීලය. ප්‍රාතිමෝක්ෂ සීලය කියන්නේ පින්වත්නි නිවන් මගට මුල් වෙන සීලයට. බුදුරජාණන් වහන්සේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට බොහෝ ශික්ෂාපද පනවලා තියෙනවා. එතකොට මේ ශික්ෂාපද සමහරක් ඒවට කියනවා ලෝකවජ්‍ය ශික්ෂාපද. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පැනෙව්වත් නැතත් ඒ ශික්ෂාපදේ කඩ කරොත් එහෙම ඒකෙන් අකුසලයක් සිද්ධ වෙනවා. අපි ගත්තොත් එහෙම ප්‍රාණඝාතය. සත්තු මරණ කෙනා සතුන් මැරීමෙන් වළකින්න කියලා බුදුරජාණන් වහන්සේ පැනෙව්වත් නැතත් ඒක අකුසලයක්. ඒවට කියනවා ලෝකවජ්‍ය ශික්ෂාපද. සොරකම කියන්නේ ලෝකවජ්‍ය ශික්ෂාපද. සමහරක් ශික්ෂාපද තියෙනවා පඤ්ඤප්ති ශික්ෂාපද. බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් විදිහට පනවනවා. අපි ගත්තොත් එහෙම දැන් උපසම්පදා භික්ෂුවකට ගස් කොළන් සිඳින්න බෑ. ඇවතක් තියෙනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපදයක්. සාමාන්‍යයෙන් මිනිස්සේ ගහක් කැපුවා කියලා පව් සිද්ධ වෙනවද? ඒකේ අකුසලයක් නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට ගස් කොළන් සිඳීමෙන් වළකින්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පනවපු හින්දා ශාස්ත්‍රීය ගෞරවයේ තියෙන කෙනා ශාස්ත්‍රීය ගෞරවය තුල පිහිටලා අර ශික්ෂාපද ආරක්ෂා කරනවා. ආන්ගේ විදියට පින්වත්නි ප්‍රාතිමෝක්ෂ සීලය. ඒකට කියනවා මේ ප්‍රාතිමෝක්ෂ සීලය කියලා නිවනට මුල් වෙන සීලය කියලා. ඒ සීලය ආරක්ෂා කරනකොට කෙනෙක් තුල සද්ධාව දියුණු වෙලා යනවා කියනවා. ඒ සීලය ආරක්ෂා කරනකොට සද්ධාව දියුණු වෙලා යනවා කියනවා. ඊළඟ සීලය තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ පින්වත්නි මේ ඇසින් රූප දැකලා නිමිති ගන්න නැතුව ඉන්නවා. අනු නිමිත්තක්වත් ගන්න නැහැ. කනෙන් සද්දයක් අහලා ඒකෙන් නිමිත්තක් අරගන්නේ නැහැ මේ හඬ මේ ප්‍රියමනාප දේවල් අහලා. ඊට පස්සේ දිවෙන් රසයක් විඳලා ඒක ප්‍රියමනාප රසයක් විඳලා ඒකේ නිමිති අනු නිමිති මතක තියාගෙන ඒ කෙරෙහි බැඳිච්ච හිතක් පවත්වන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර කරනවා. මේ විදිහට ඉන්ද්‍රිය සංවර කරන කෙනාට සමාධිය වැඩෙනවා කියනවා. ඇයි එයා තුල අකුසල් විතර්ක හටගන්නවා අඩුයි ඉන්ද්‍රිය සංවරයේ හින්දා. ඉන්ද්‍රිය සංවර සීලේ ආනිසංසය තමයි සමාධිය වැඩෙනවා හොඳට. ඊට පස්සේ ඊළඟ කොටස තමයි ප්‍රත්‍යසන්නිස්සිත සීලය. පින්වත්නි මේ සිල්පද තමයි ඒ කියන්නේ නුවණින් කල්පනා කරලා ශික්ෂාපද ආරක්ෂා කරනවා. අපි ගත්තොත් එහෙම දැන් පිණ්ඩපාතේ වළඳන්න තියෙන්නේ ප්‍රත්‍යවේක්ෂා කරලා. මම මේ ආහාරය ගන්නේ බලය, ජවය, මදය, දිව පිනවීම, ශරීරයේ මස් ප්‍රමාණය වැඩි කර ගැනීම, ඇඟ සරසා ගැනීම ආදියට නෙවෙයි මේ ජීවිත යාත්‍රාව පවත්වන්න විතරයි කියලා නුවණින් කල්පනා කරනවා. එතකොට සිවුරු ගත්තොත් එහෙම මම මේ චීවරේ පොරවන්නේ
මේ සැරසෙන්න නෙමෙයි මේ මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා අවුසුලන් වලින් ආරක්ෂා වෙලා ඉන්න කියලා මේක නුවණින් සලකලා පරිහරණය කරනවා. ඒකට කියනවා ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය කියලා. අන්න ඒ ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය ආරක්ෂා කරනවාද ඒ කෙනාට නුවණින් මෙනෙහි කිරීමේ ආනිසංශයක් විදිහට ප්‍රඥාව වැඩිලා යනවා කියනවා. ඒ කෙනාට ප්‍රඥාව වැඩිලා යනවා කියනවා. ඊළඟ කොටස තමයි පින්වත්නි ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ හොරට මැනීම, හොරට කිරීම. ඊට පස්සේ කෙනෙක් ඉන්නවා හොරට කිරලා ලාභ උපයනවා වැඩිපුර. එහෙම නැත්නම් අඩුවෙන් මයින්නවා. එහෙම නැත්නම් කේන්දර නැකත් බලලා ඉවලා ජීවත් වෙනවා. එහෙම නැත්නම් අත් බලලා ඉවලා සාත්තර කියනවා. මේ විදිහට නොයේ ක්‍රමෝපායන්ගෙන් ජීවිතේ ගත කරනවා. මේකට කියනවා මිත්‍යා ආජීවය කියලා. ආන්ගේ මිත්‍යා ආජීවයෙන් වැළකීලා ආජීව පාරිශුද්ධ සීලයෙන් ආරක්ෂා කරනවාද? ඒ කියන්නේ ඒ මිත්‍යා ආජීවයෙන් වෙන් වෙලා පිරිසිදුව මේ ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරනවාද? ඒ කෙනාට වීරිය වැඩිලා යනවා කියනවා. ඇයි? එයා මිත්‍යා ක්‍රමයකින් ජීවත් වෙනවා නම් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එයා පහසුවෙන් ජීවත් වෙන එක අත්හැරලා දුෂ්කරව ජීවිතේ ගත කරනවා මිත්‍යා ආජීවයෙන් වෙන් වෙලා. එතකොට ඒකට වීරියක් ඕන. ඒ හින්දා ඒ සීලය ආරක්ෂා කරන කෙනාට ආජීව පාරිශුද්ධ සීලයෙන් යුක්ත කෙනාට වීරිය වැඩිලා යනවා කියනවා. පින්වත්නි මේ විදිහට මේ ධර්මාවබෝධයට උපකාර වෙන පරිස්කාර ධර්මයන් මේ සීලය ආරක්ෂා කරන එකෙන් වැඩිලා යනවා. ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරනකොට සද්ධාව වැඩෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය ආරක්ෂා කරනකොට සමාධිය වැඩෙනවා. ප්‍රත්‍යසන්නිස්ෘත සීලය ආරක්ෂා කරනකොට ප්‍රඥාව වැඩෙනවා. ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරනකොට වීරිය වැඩෙනවා. මේ විදිහට පින්වත්නි සීලය බෙදලා වෙන් කරලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ. එතකොට සීල කියන්නේ මෙන්න මේකට. සමාධි. ඊට පස්සේ පින්වත්නි සමාධිය කියලා කියන්නේ කුසල් අරමුණක් තුල සිත එකඟ කරන එකට. කුසල් අරමුණක් තුල සිත එකඟ කරනවට කියනවා සමාධිය කියලා. එතකොට පළවෙනි ධානය කියලා කියන්නේ සමාධිය. දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය මේ හැම එකක්ම සමාධිය. එතකොට මේවා කෙනෙක් උපදවා ගන්නවා නම් ඒකට කියනවා සමාධිය කියලා. ඊට පස්සේ ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ පින්වත්නි මේ අවිද්‍යාව හින්දා සංඥාවේ විපරීත භාවයට පත්වීමක් ඇද්ද? ඒ විපරීත වෙච්ච සංඥාවෙන් යමක යථා ස්වභාවය අඳුරගන්න බැරි කමක් ඇද්ද? ආන් ඒක බැහැර කරලා නුවණින් යමක තියෙන යථා ස්වභාවය අවබෝධ කරගන්නවද? යම් දෙයක තියෙන යථා ස්වභාවය නුවණින් දකිමින් වාසය කරනවද? ඒකට කියනවා ප්‍රඥාව කියලා. ඕන් ඔය කොටස් තුනට කියනවා සීල සමාධි ප්‍රඥා. ඔන්න ඔය සීල සමාධි ප්‍රඥා දියුණු කරන එකට කියනවා බුද්ධ ශාසනයේ යෙදී වාසය කරනවා කියලා. බුදු සසුනේ යෙදී වාසය කරනවා කියන්නේ සීල සමාධි ප්‍රඥා දියුණු කරන එකට. යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරංව කුංජරෝ. දෙවන්ත හස්ති රාජයෙක් බටදඬු වලින් කරපු ගෙයක් සුණු විසුණු කරලා දානවා වාගේ මේ මාර සේනාව විසිරවලා දාන්න කියනවා. පින්වත්නි බටදඬු වලින් කරපු ගෙයක් මහා ලොකු හයියහත්තිය තියෙන එකක් නෙමෙයි. මේක පහසුවෙන් කෙනෙකුට කඩලා මිදලා දාන්න පුළුවන්. එතකොට හස්තියෙකුට මේක කඩලා මිදලා දානවා කියන එක බොහොම පහසු එකක්. ඒ හස්ති රාජයෙක් බටදඬු වලින් කරපු ගෙයක් විසුණු කරලා දානවා වගේ මාර සේනාව විසිරවලා දාන්න කියනවා. පින්වත්නි මේ ලෝකෙ ඉස්සරලාම මේ කටයුත්ත කරේ මේ දුෂ්කර කටයුත්ත කරේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. පින්වත්නි මේ ලෝකේ සාමාන්‍යයෙන් මිනිස්සු පුහුදුන් ලෝකේ මිනිස්සු සම්මත කරන් ඉන්නවා වීරවරයෝ. අපි හිතමු බැට් එකෙන් බෝලෙට ගහලා වේගෙන් දුවන්න පුළුවන් නම් කෙනෙකුට එයා වීරයෙක් කියලා මිනිස්සු සම්මත කරන් ඉන්නවා. අර බිම රෝල් වෙලා එන බෝලෙට වේගෙන් යන්න පයින් ගහන්න පුළුවන් නම් එයා වීරයෙක් කියලා ලෝකේ සම්මත කරන් ඉන්නවා. ඒ වැඩි ඕනේ. අර ත්‍ස්තවාදී සංවිධානයක් වෙච්ච LTT එකේ හිටපු අය මහවිරුව කියලා මහා වීර පිරිසක් මේ නම් කරන් හිටියානේ. පුහුදුන් ලෝකේ මිනිස්සු මේ වගේ ලාමක දේවල් මේ ලාමක පුද්ගලයන්ව වීරය විදිහට සම්මත කරන් ඉන්නවා. හැබැයි පින්වත්නි කවුරු හරි පුද්ගලයෙක් තනියම මේ ලෝකේ පරාදක මේ සටන් කරලා කොහොමටවත්ම පරාද කරන්න අති දුෂ්කර ඒ බිහිසුණු සේනාවත් එක්ක යුද්ධ කරලා මේක කයින් කරපු යුද්ධයක් නෙමෙයි ඇඟවත් හොල්ලන්නේ නැතුව
මෛත්‍රී සිතින්ම කරුණා සිතින්ම බලවත් උපේක්ෂාවෙන්ම යම් සේනාවක් එක්ක සටන් කරලා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද උන්වහන්සේට තමයි මහා වීර කියලා කියන්න සුදුසු. ඇත්තට මේ වචනේ කියන්න සුදුසු අපේ තථාගත බුදුරජාණන් වහන්සේට මහා වීර කියන නම. එතකොට මේ මහා වීර බවට පත් උනේ මේ මාර සේනාව විසුණු කරලා දාලා මහා වීර බවට පත් උනේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. යෝ ඉමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති. යම් කිසි කෙනෙක් අප්‍රමාදීව මේ බුද්ධ ශාසනය තුල කුසල් දහම් දියුණු කරනවාද? මේ ධර්ම විනය තුල අප්‍රමාදීව වෙහෙසෙනවද කුසල් දහම් දියුණු කරන්න? ඒ කෙනා මේ ඉපදෙන මැරෙන සංසාරයේ අවසන් කරලා දාලා උතුම් නිවනටපත් වෙනවා කියනවා. පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ඉපදෙන මැරෙන සසර අවසන් කරලා ඉවරලා දුක අවසන් කරලා දානවා කියනවා. පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. කවුරු හරි කෙනෙක් මේ ධර්ම විනය තුල අප්‍රමාදීව වාසය කරනවද? ඒ කෙනා මේ ඉපදෙන මැරෙන සංසාරය අවසන් කරලා දානවා කියනවා. පින්වත්නි මේ ඉපදෙන මැරෙන සසර කියන්නේ මොකද්ද? මේක තමයි පින්වත්නි අපි මේ දීර්ඝ කාලයක් ආපු මේ අවිද්‍යාවෙන් වැහිච්ච මේ සංසාර ගමන. මේකේ යන සත්වයා විඳින දුක මෙපමණයි කියලා ප්‍රමාණ කරලා කියන්න බෑ. තිරිසන් ලෝකයේ සත්වයෝ ගත්තොත් එහෙම ඒ ලෝකේ විඳින දුක මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. එතකොට මේ සසරේ තමයි අපි මේසා කාලයක් ගත කරගෙන ආවේ. අපි ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් මෙහෙම කුරුල්ලෙක් ගත්තොත් එහෙම ඒ කුරුල්ලට සමහරක් වෙලාවට තමන්ගේ පැටව වෙන සතෙක් ඇවිල්ලා කනවා තමන්ගේ ඇස් දෙකෙන් බලාගෙන ඉන්න ඕන අම්ම කෙනෙක් විදිහට. මේක මහා දුකක්. සමහරක් වෙලාවට මහා වැස්සිව පැටියව අරගෙන යනවා මරන්න. පැටියාගේ බෙල්ල කපනවා වැස්සිට පේනවා. බලාගෙන ඉන්න ඕන. කොහොම දුකක්ද මේක? මේ වගේ දීර්ඝ සසරක අපි ආවේ මේ වගේ දුක් විඳා. ඒකයි මේක දුක් සහගත. මේ ඉපදින මරණ සසර අවසන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ දුක් සහිත හින්දා. මේ දුකෙන් සත්වයන් නිදහස් වෙනාට බුදුරජාණන් වහන්සේ කැමති හින්දායි මේ සසරෙන් නිදහස් වෙන්න දහම් දෙසුවේ. නොයල්ම පිණිස දහම් දෙසුවේ. එතකොට පින්වත්නි මේ සසර අවසන් කරලා දානවා කියනවා කවුරු හරි කෙනෙක් මේ ධර්ම විනය තුල අප්‍රමාදීව වාසය කරනවා නම්. පින්වත්නි මේ විදිහට මේ අභිභූ මහරහතන් වහන්සේ මේ ගාථාව දේශනා කරලා ඉවර වෙලා ඒ බ්‍රහ්ම ලෝකෙන් අතුරුදහන් වෙලා ආපහු අර අරුණවතී කියන රාජධානියේ පහළ වුණා. ඊට පස්සේ සිකී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ අභිභූ භික්ෂුව බ්‍රහ්ම ලෝකයේ ඉඳගෙන දේශනා කරපු ගාථා ඔබ අහගෙනද හිටියේ? සාමීනි භාග්‍යතුන් වහන්සේ අපි අභිභූ ස්වාමීන් වහන්සේ දේශනා කරපු ගාථා අහගෙන හිටියේ කිව්වා. පින්වත් මහණෙනි කොහොමද ඔබ මේ ගාථා අහගෙන හිටියේ? ඔබට කොයි විදිහටද ඇහුනේ? භාග්‍යතුන් වහන්සේ අපිට මේ විදිහටයි ඇහුනේ. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනය දුනාත මච්චුනෝ සේනං නලා ගාරංව කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ අපිට මේ ගාථාව ඇහුණා කිව්වා. පින්වත් මහණෙනි ඔබට මේ ගාථාව ඒ විදිහට ඇහිච්ච එක බොහොම හොඳයි. පින්වත් මහණෙනි ඔබට මේ ගාථා ඒ විදිහට ඇහිච්ච එක බොහොම හොඳයි කිව්වා. එතකොට පින්වත්නි මේ ගාථාව ඉස්මතු කරලා වදාලේ අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ අභිභූ ස්වාමීන් වහන්සේ මේ ගාථාව දේශනා කරේ සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනය. මීට කල්ප 40කට එහායින් තමයි සිකී බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ හිටියේ. එතකොට කල්ප 40කට එහායින් දේශනා කරපු ගාථාවක් බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරලා පෙන්වුවේ මේ ගාථාව මේ දෙව් මිනිස් ලෝකයාට යහපත පිණිස පවතින හින්දා. මේ ගාථාව බොහෝ දෙව් මිනිසුන්ට යහපත පිණිස පවතින හින්දායි මේ ගාථාව ඉස්මතු කරේ බුදුරජාණන් වහන්සේ. පින්වත්නි මේ ගාථාව අහලා ඒ කාලේ සද්ධාවෙන් පැවිදි වෙච්ච කුල පුත්‍රයෝ අප්‍රමාදී වුණා. අප්‍රමාදී වුණා. පින්වත්නි එක බුදුරජාණන් වහන්සේගේ එක වදනක එක බුද්ධ වචනයක රහතන් වහන්සේලා දහසක් වැඩ ඉන්නවා කියනවා. එක බුද්ධ වචනයක රහතුන් දහසක් වැඩ ඉන්නවා කියනවා.
එතකොට මේ ගාථාවේ තියෙන බුද්ධ ශාසනය තුල අප්‍රමාදීව වාසය කරන විදිය. එතකොට මේ වගේ ගාථාවක් අහලා කොච්චරනම් අරහත්ත්වයටපත් වෙන්න ඇද්ද? පින්වත්නි, ඒ කාලේ හිටපු භික්ෂුන් වහන්සේලා මේ ගාථාවම මෙනෙහි කරලා අරහත්ත්වයටපත් වුණා. පුදුම වීරියකින් කටයුතු කරා. පින්වත්නි, මේ ගාථාව අහලා සමහර භික්ෂුන් වහන්සේලා කැලේට ගියා හුදෙකලා වෙන්න. කැලේ ගිහිල්ලා තනියෙම හුදෙකලාවේ බණ භාවනා කරලා අරහත්ත්වයටපත් වුණා. එතකොට සමහර ස්වාමීන් වහන්සේලා අමුසොහනට ගියා. අමුසොහන කියන්නේ පින්වත්නි, සාමාන්‍යයෙන් අපිට අමුසොහන කිව්වට පස්සේ මතක් වෙන්නේ මේ කාලේ තියෙන සොහනනේ. ඒක නම් හරි ෂෝක්නේ. ඒ කියන්නේ හොඳට ටයිල් අල්ලලා ඊට පස්සේ ෆොටෝ එකක් ගහලා අරලිය ගස් හිටවලා එහෙමනේ තියෙන්නේ. එතකොට ඒ කාලේ තිබිච්ච අමුසොහන ඊට වඩා වෙනස්. මිනිස්සු මැරුණට පස්සේ ආයේ පෙට්ටි වල දැමිල්ලක් නැහැ. එහෙම රෙද්දක උතල ඉවරලා ගිහින් දානවා එක තැනකට. ඒක මේ මිනිස්සෙන්ට වාසය කරන්න පුළුවන් තැනක් නෙමෙයි, වාසය කරන්න සුදුසු තැනකුත් නෙමෙයි. ඒ අමුසොහනට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා වීරිය වැඩුවානේ අප්‍රමාදීව. සමහරක් වෙලාවට මේ මිනි ඉදිමිලා, සමහරක් වෙලාවට කුණු වේගන එනවා, සමහරක් වෙලාවට හොඳටම කුණු වෙච්ච මිනි පණුවෙන් වහගෙන, සමහරක් ඒවා කුණු වෙලා දිය වෙලා ගිහිල්ලා, සමහරක් මිනි වැස්සට තෙමිලා, ඒ කියන්නේ කුණු වෙච්ච වැස්සට දිය වෙලා හැමතැනම පැතිරිලා ගිහිල්ලා, සමහර ඒවා සත්තු කාලා. එක මිනියක් ළඟ ඉන්න අපිට එක මිනියක් ළඟ එක රාත්‍රියක් ගත කරන්න කොච්චර අමාරුද? මේ හොඳට එම්බාම් කරලා හොඳට ඇඳුම් අඳවලා මේ පෙට්ටියක දාලා ගයක් මැද්දේ මිනියක් තියෙනකොට ඒ මිනියක් ළඟ ඉන්න කොච්චර අමාරුද මේ දවස් දෙකක්. පින්වත්නි, සමහර භික්ෂුන් වහන්සේලා මුළු ජීවිත කාලෙම ගත කරලා තියෙන අමුසොහනේ. ජීවිත කාලෙම අමුසොහනේ ගත කරලා තියෙන්නේ. ඒ මිනි දිහා බලාගෙන උන්වහන්සේලා නිකන් හිටියේ නෑ, අප්‍රමාදී වුණා. අනේ මගේ ශරීරයත් මේ වාගේනේ. මම මේ බත් මාළු හොඳට කන්න දීලා පෝෂණය කරන්න මේ වගේ දරකඩක් වගේ අහක දාන ශරීරයක් නේ. මම මේ අවුවටවත් යන්නේ නැතුව මේ ආරක්ෂා කරගන්නේ පිච්චෙනවට මේ වගේ ශරීරයක් නේ. මම මේ හීතලක් එන්න දෙන්නේ නැතුව හොඳට රෙදි වලින් පොරවලා සීතලෙන් ආරක්ෂා කරන්න මේ වගේ අහක දාන ශරීරයක් නේ. ඇයි මම මේ වගේ ශරීරයක් හින්දා මේ සංසාරෙට යන්නේ? මේ ශරීරයක් හින්දා මං ඇයි අකුසල් පුරුදු කරන්නේ කියලා මේ ශරීරයේ යථා ස්වභාවය අවබෝධ කරගත්තා උන්වහන්සේලා. මේ ශරීරය ගැන මේ විදිහට කල්පනා කරනකොට පින්වත්නි, අවබෝධයෙන්ම කලකිරීම හට ගන්නවා. අවබෝධයෙන් කලකිරෙන්න පටන් ගන්නවා මේ ශරීරයේ ඇත්ත ස්වභාවය දකිනකොට. අවබෝධයෙන් කලකිරෙනකොට ඒ කෙනාට මේ ශරීරයේ කෙරෙහි හටගන්නේ නොයල්මක්. මේ කෙරෙහි ඇලීමක් හටගන්නේ. දැන් අපි අපේ ශරීරයට හරියට ඇලිලානේ ඉන්නේ. පොඩ්ඩක් ලෙඩ වුණොත් බෙහෙත් ටිකක් ගන්නවනේ ගිහලා ඉක්මනට. මොනවා හරි තිබ්බොත් මාසෙකට හමාරකට තරයක් ගිහලා ලේ ටිකක් චෙක් කරගන්න මොකක් හරි ලෙඩක් දන්නේ නැහැ කියලා. ඇයි ශරීරයට ඇලිලා ඉන්නේ අපි? මේකේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරොත් එහෙනම් මේකට ඇලෙන්නේ නැහැ. නොයල්ම හට ගන්නවා. නොයල්ම හට ගන්නවා කියලා යමක් ඇද්ද? ඒක නා නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ මේකෙන් නිදහස් වුණා කියලා දැනගන්නවා. විමුක්තියටපත් වුණා කියලා දැනගන්නවා. ඒ හින්දා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ගාථාව ඉස්මතු කරන්නයි මේ අතීත සිද්ධිය දේශනා කොට වදාළේ. එතකොට පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරාට පස්සේ පහුවදා ආනන්ද සාමින් වහන්සේ දැන් පහුවදා පිණ්ඩපාතේ වැඩියා. මේ ගාථාව දේශනා කරපු දවසට පහුවදා ආනන්ද සාමින් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා දානේ වළඳලා කෙලීම වැඩියේ භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියට. භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩම කරලා ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, "ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කාරණාව අහලා තියෙනවා." මොකද්ද? මම භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා තියෙනවා අභිභූ කියන රහතන් වහන්සේට දහසක් ලෝක ධාතුවට ඇහෙන්න කටහඬ පතුරවන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේට කොච්චරක් දුරට කටහඬ පතුරවන්න පුළුවන්ද? භාග්‍යවතුන් වහන්සේ වදාලා, "ආනන්ද, ඒ ශ්‍රාවකයෙක් නේ. තථාගතයන් වහන්සේගේ මේ ප්‍රමාණය, තථාගතයන් වහන්සේගේ හැකියාව ප්‍රමාණ කරන්න බෑ" කිව්වා. ආනන්දයන් වහන්සේ දෙවෙනි පාරටත් අහනවා, "භාග්‍යවතුන් වහන්සේ, මේ මං අහලා තියෙනවා අභිභූ ස්වාමීන් වහන්සේට දහසක් ලෝක ධාතුවට ඇහෙන්න කටහඬ පතුරවන්න පුළුවන් කියලා. භාග්‍යවතුන් වහන්සේට කොච්චරක් ලෝක වලට ඇහෙන්න කටහඬ පතුරවන්න පුළුවන්ද?" භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වතාවටත් උත්තර දුන්නා, "ආනන්ද, ඒ ශ්‍රාවකයෙක්. තථාගතයන් වහන්සේගේ හැකියාව ඊට වඩා වැඩි." ආනන්දයන් වහන්සේ තුන්වෙනි පාරටත් අහනවා, "භාග්‍යවතුන් වහන්සේට කොයිතාක් දුරට කටහඬ පතුරවන්න පුළුවන්ද?" බුදුරජාණන් වහන්සේ වදාලා, "එහෙනම් පින්වත් ආනන්ද අහගන්න" කිව්වා.
පින්වත් ආනන්ද මේ හිරුගෙන් සඳුගෙන් ආලෝකය වෙන යම් තාක් ප්‍රදේශයක් ඇද්ද ඒ ප්‍රදේශය තුල තව දහසක් හිරු සඳු තියෙනවා කියනවා. ඒකට කියනවා සහස්‍රී ලෝක ධාතුව කියලා. මේ ඉරෙන් හදෙන් ආලෝකයේ පැතිරෙන යම් තාක් ප්‍රදේශයක් ඇද්ද ඒ ප්‍රදේශයේ තව දහසක් මේ හිරු සඳු තියෙනවා. ඒකට කියනවා සහස්‍රී ලෝක ධාතුව කියලා. ඒ වගේ දහසක් ලෝක ධාතු තියෙනවද? ඒකට කියනවා දිසහස්‍රී මේ මජ්ක්‍ධිමා ලෝක ධාතුව කියලා. ඒකට කියනවා දිසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතුව කියලා. ඒ වගේ 1000ක් තියෙනවද? ඒ දිසහස්‍රී මේ මජ්ක්‍ධිමා ලෝක ධාතුව වගේ දහසක් ලෝක ධාතු තියෙනවද? ඒකට කියනවා තිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුව කියලා. පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේට ඕනනම් පුළුවන් ඒ තිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුවටම ඇහෙන්න කටහඬ පතුරවන්න. කොහොමද භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කටහඬ පතුරවන්නේ? භාග්‍යතුන් වහන්සේ ඉස්සලාම තමන්ගේ සම්බුද්ධ ශරීරයෙන් ආලෝක ධාරාවක් විහිදුවනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද මේ මහා මේරු පර්වතයේ වැටිය කරලා මේ සතර මහා සාගරයේ තෙල් බවට පත් කරලා මේ දඹදිව් තලයේ පහනක් බවට පත් කරලා යම් පහන් ආලෝකයක් දැල්ලුවොත් එහෙම ඒකේ ආලෝකය සක්වල ගලෙන් එහා පැත්තටවත් යන්නේ නැහැ කියනවා. ඒ ආලෝකයේ සක්වල ගලෙන් එහා පැත්තටවත් යන්නේ නැහැ කියනවා. හැබැයි පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේගේ මේ තල ඇටයක් පමණ වූ සම්බුද්ධ ශරීරයෙන් විහිදවන්න පුළුවන් ආලෝකය ඒ තිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුවටම විහිදවන්න පුළුවන් කියනවා. ඕනනම් ඊටත් එහාට විහිදවන්න පුළුවන් කියනවා. පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේ මේ විදිහට ආලෝකයක් විහිදුවනවා. ඒ ආලෝකයේ විහිදලා ගියාට පස්සේ ඒ ලෝක ධාතු වල ඉන්න යම්තාක් මේ සත්වයෝ ඇද්ද ඒ සත්වයෝ ඒ ආලෝකයට සංවේදී වෙනවා. මොකද්ද මේ ආලෝකයක් පැතිරලා ගියේ කියලා. අන්නේ ආලෝකයට ඒ සත්වයෝ සංවේදී වෙනකොට භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මස්වරේ පතුරවනවා. භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මස්වරේ පතුරවනවා. ආන්ගේ බ්‍රහ්මස්වරයෙන් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසනකොට ඒ තිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතු වල ඉන්න සත්වයෝ ඒ ධර්මය අවබෝධ කරගන්නවා කියනවා පින්වත්නි. පින්වත්නි බලන්න බුදු කෙනෙක්ගේ හැකියාව. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පස්සේ ආනන්දයන් වහන්සේට ප්‍රීතියක් හටගත්තා. සාදු සාදු අනේ මං සරණ ගිහින් ඉන්නේ මේ වගේ මහානුභාව සම්පන්න ශාස්ත්‍රඥ වහන්සේ නමක් නේ. මගේ බුදුරජාණන් වහන්සේ මේසා මහානුභාව සම්පන්නයිනේ. මේක නම් මට ලාභයක්මයි කියලා උදන් අනන්න පටන් ගත්තා. ඒ වෙලාවේ එතන හිටියා උදායි ස්වාමීන් වහන්සේ. උදායි ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේ මොකටද ඔකට ඔච්චර සතුටු වෙන්නේ? ඕක ඔබ වහන්සේගේ හැකියාවක් නෙමෙයිනේ. ඕක ඔබ වහන්සේගේ හැකියාවක් නෙමෙයිනේ. ඒක භාග්‍යවතුන් වහන්සේගේ හැකියාවක් නේ. ඔබ වහන්සේ මොකටද ඔච්චර සතුටු වෙන්නේ ඔකට? භාග්‍යවතුන් වහන්සේ වදාලා හා උදායි එහෙම කියන්න එපා. උදායි එහෙම කියන්න එපා. උදායි ඔය ආනන්දයන්ට ඔය දැන් ඇති වෙච්ච චිත්ත ප්‍රසාදයට පුළුවන් 6 වතාවක් දිව්‍ය රාජ්‍ය කරවන්න. 7 වතාවක් සක්දේව් පදවිය හොබවන්න පුළුවන්. බලන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ ඇතිවෙච්ච පැහැදීමට බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි ආනන්ද මේ ජීවිතේදීම උතුම් අරහත්ත්වයට පත් වෙනවා කිව්වා. පින්වත්නි එතකොට බලන්න බුදු කෙනෙක් කෙරෙහි චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තාම ඒක ඒ තරම් මහානුභාව සම්පන්නයි නම් ඒ තරම් යහපතක් උදා කරලා දෙනවා නම් කෙනෙකුට බුදු කෙනෙක් කෙරෙහි හිත පහදවා ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ ධර්ම විනය තුල අප්‍රමාදීව වෙහෙසිලා කුසල් දහම් දියුණු කරනවා නම් ඒ කෙනා මේ සංසාරය අවසන් කරනවා කියන එක අහන්නක් දෙයක්ද? ඒ කෙනා මේ සංසාරය අවසන් කරනවා කියන එක ඒකාන්තයෙන් සිද්ධ වෙන දෙයක්. ඇයි? බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන්මයි දහම් දෙසන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ට නොයල්ම පිණිසමයි දහම් දෙසන්නේ. සංසාරයෙන් එතර වීම පිණිසමයි දහම් දෙසන්නේ. නිවන පිණිසමයි දහම් දෙසන්නේ. විරාගයේ පිණිසමයි දහම් දෙසන්නේ. ඒ හින්දා ඒ ධර්මයේ කවුරු හරි කෙනෙක් පුරුදු කරනවද? බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන ඒ උතුම් බුද්ධ දේශනා කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතයට ගලපගෙන ඒ ධර්ම විනය තුල අප්‍රමාදීව වෙහෙසෙනවද? ඒ කෙනා මේ ඉපදෙන මරණ සසර අවසන් කරලා දානවා. ඒ කෙනා සසරෙන් එතරට යනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදව ගන්න. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වීම ඊ타ත්ම දුර්ලභයි. මේ මහා භද්‍ර කල්පයේ
මේ අන්තක් කල්පයේ අවසාන වේගන යනකොට අපේ බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් දක්වා අඩු වෙලා තිබිච්ච කාලෙක මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වුණා කියන එක ආශ්චර්යවත් කාරණාවක්. හරි පුදුම සහගත කාරණාවක්. හරියට ඒක මොන වගේද කියනවා? නිරා ගින්දර මැද්දෙන් නෙළුමක් පිපිදුනා වාගේ කියනවා. නිරා ගිනි මැද්දෙන් නෙළුමක් මතු වුණා වාගේ කියනවා මේ අපේ බුදුරජාණන් වහන්සේගේ පහළවීම. ඉතින් ඒ වගේ දුර්ලභ අවස්ථාවක් අපිට මේ ලැබිලා තියෙන්නේ. මේ මිනිස්සුන්ගේ ආයුෂය අවුරුදු 100ට අඩු වෙලා තියෙද්දි බුදු කෙනෙක් පහළ වුණා කියන එක ආශ්චර්ය කාරණාවක්. ඒ හින්දා පින්වත්නි මොකද්දෝ ආසනාවකට අපිට බුදුරජාණන් වහන්සේ ගැන අහන්න හම්බ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මය ඒ විදිහටම අහන්න හම්බ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොකද්ද කියලා වටහා ගන්න පුළුවන් නුවණක් අපිට තියෙනවා. මේ ධහම හැමෝටම ඇහෙන එකක් නෙමෙයි පින්වත්නි. මේ ලෝකේ මිනිස්සු ඉන්නවා කෝටි 700ක් විතර. ඒ කෝටි 700කින් බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයක් අහන්න හම්බෙන්නේ කීයෙන් කී දෙනාටද? බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයේ පසක තිබේවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා දන්නේ කීයෙන් කී දෙනයිද? බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණා කියලා දන්නෙත් බොහෝම කීප දෙනයි. මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපිට ඒ බුදුරජාණන් වහන්සේ ගැන අහන්න හම්බුණා. ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න හම්බුණා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්න හම්බුණා. බුදුරජාණන් වහන්සේ හික්මීම පිණිස යම් මේ ප්‍රතිපදාවක් දේශනා කරාද ඒ සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවේ හික්මෙන්න අපිට වාසනාවක් ලැබුණා. ඒ හින්දා පින්වත්නි මේ දුර්ලභ අවස්ථාවක් හම්බෙලා තියෙන්නේ. මේ දුර්ලභ අවස්ථාවේ ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේගේ හදමඩලින් උපන් ඒ ඖරස පුත්‍ර ඒ නිකලස් මහරහතන් වහන්සේලා සරණ ගිහිල්ලා ඒ උතුම් ධර්මය තුල අප්‍රමාදීව කුසල් දහම් දියුණු කරලා ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අපිටත් අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින සසර සයුරෙන් එතරට සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් කේ චන්ද්‍ර පෙරේරා මිත්තනිය, ඒ වගේම හරීන්ද්‍ර මහතා සහ වින්ද්‍යානී මහත්මිය යන දෙපළ විසින්. ඉතින් අද දවසේදී මේ විදිහට මේ විකාශන දායකත්වයේ දරලා ඒ වගේම ධර්ම ශ්‍රවණය කරලා නොඑක ආකාරයෙන් රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට, පින්වත් සක් දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සතරවරන් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. 38ක් වූ සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සදෙව් ලෝකවාසී සියලු දෙවිවරුන්ට මේ දායකත්වයේ දරන පින්වතුන්ගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩෙත්වා. උතුම් සේක බල ධර්මයන්ගෙන් දියුණු වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය මේ පින්වත් හැම දිනාට සලසා දෙත්වා. දෙවියන්ටත් ධර්මාවබෝධයේ පිණිස මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කේ චන්ද්‍ර පෙරේරා මිත්තනිය නමින් මිය පරලෝ ගොස් 2021 ජනවාරි මාස 23 වන දිනට වසර 5ක් සපිරෙන කේ.සී. පෙරේරා ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මීට වසර 24කට පෙර මිය පරලොව ගිය අනුර තිලකරත්න පෙරේරා පුතණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ චන්ද්‍ර පෙරේරා මිත්තනිය නමින්, ඒ වගේම හරීන්ද්‍ර මහතා සහ වින්ද්‍යා මහත්මිය නමින්, ඒ වගේම මේ පින්වත් හැමදෙනා නමින් මේ ජීවිතයේදීත් අනන්ත සංසාරේ පුරාවටත් මිය පරලොව ගිහින් යම් තාක් මළගිය ඥාතීන් ඇද්ද පින් බලාපොරොත්තුෙන් ඒ සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. වහවහ සසර දුකින් අත මිදීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝක වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට සුවසේ සසුන් බඹසර හැසිරෙන්නට සීලාදී ගුණධම් දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව සිටින
හරීන්ද්‍ර සහ වින්ද්‍යානී යන ඒ දෙපළට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ දෙපළගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද මේ දායකත්වයේ දරන මේ පින්වත් හැම දෙනාගේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. පවුලේ සියලු දෙනාට දූ දරුවන් ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දවස්වල මේ පැතිරලා යන කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා. ඒ වගේම ඉතින් මේ දායකත්වයේ දරුවෝ ඔබ සියලු දෙනාට මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා. චිර ජීවනයේ සැලසේවා. කරන කියන ධාර්මික කටයුතු, රැකී ආරක්ෂා කටයුතු, වෙළහෙළඳාම් කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද සැලසේවා. දෙවියන්ගේ දෙවි රැකවරණ සැලසේවා. මේ පින්වත් හැම දිනාටමත් තව තවත් දාන ආදී පින්කම් සිද්ධ කරගෙන සීලාදී ගුණධම් දියුණු කරගෙන අප්‍රමාදීව මේ ගෞතම බුද්ධ ශාසනය තුල කුසල් දහම් දියුණු කරලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.